උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂය නිර්දේශයේ ප්‍රධාන පාඩමක් තමයි ඩේටාබේස් පාඩම. එතකොට මේ ඩේටාබේස් පාඩමේ තියෙන ප්‍රායෝගික කොටස වෙන්නේ SQL භාවිතයෙන් නැත්නම් structured query language භාවිතයෙන් ඩේටාබේස් එකක් හදන එක. සහ ඒ ඩේටාබේස් එක ඇක්සස් කරලා අපිට අවශ්‍ය කාර්යයක් කරගන්න එක. එතකොට මේ ඩේටාබේස් පාඩමේ අපි කතා කරන ප්‍රධාන SQL commands ගත්තහම SQL commands ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි database එක නිර්මාණය කරන්න ගන්න DDL commands. එහෙම නැත්නම් අපි කියනවා දත්ත සමුදාය නිර්මාණය කිරීමේ භාෂාව data definition language කියලා. අනිත් කොටස තමයි DML එහෙමත් නැත්නම් data manipulation language කියලා හඳුන්වන්නේ. ඒ කොටසට අපි සිංහලෙන් කියන්නේ දත්ත සමුදාය හැසිරවීමේ භාෂාව. එතකොට අපි ඩේටාබේස් එකක් හදන්න ඒක පරිගණකය තුළ නිර්මාණය කරන්න ගන්නේ DDL commands. ඊට පස්සේ අපි ඩේටාබේස් එක හැදුවට පස්සේ ඒකට ඇතුළත් වෙලා ඒකට data දාන්න ඒකේ තියෙන දත්ත නැවත ලබා ගන්න අපි භාවිතා කරන commands තමයි DML කියලා හඳුන්වන්නේ. එතකොට මේ DDL commands තියෙනවා ප්‍රධාන commands තුනක්. ඒ තමයි create, alter, drop කියන command තුන. මේ command තුන භාවිතා කරලා අපිට මූලික වශයෙන් database එකක් හදලා ඒකට අවශ්‍ය දේවල් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට අපි බලන්න යන්නේ මේක එක command එක භාවිතා කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම DDL commands යටතේ භාවිතා වන ප්‍රධානම command එක නැත්නම් පළවෙනිම command එක තමයි database එකක් නිර්මාණය කරන්න ගන්න command එක. ඒතර අපි එකට ගන්න command එක create database කියන command එක. එතකොට මෙතන මේ පෙන්ලා තියෙන school කියන database එක නැත්නම් පාසල් දත්ත සමුදාය නිර්මාණය කරන්න අපිට ගන්න පුළුවන් create database school කියන විධානය. එතන school කියලා කියන්නේ database එකේ නම. එතකොට අපි හදන්න යන database එකේ නම දීලා create database command එක භාවිතා කරලා අපිට පුළුවන් පරිගණකය තුළ database එකක් නිර්මාණය කරගන්න. එතකොට අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් ඕනම SQL editor එකක්. එතකොට මම මෙතන භාවිතා කරන්නේ MySQL editor එක. database එක හදන command එක වෙන්නේ create database. ඊට පස්සේ අපි ලබා දෙනවා database එකේ නම school. එතකොට මේ command එකේ කිසිම වැරද්දක් මොකුත් නැත්තම් database එක create වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන දේ තමයි මේ database එක ඇතුළට පිවිසෙන්න ඕනේ. නැත්තම් අපි කිව්වොත් එහෙම database එක හදලා අපි ඒක access කරන්න ඕනේ. එතකොට ඒ සඳහා භාවිතා වෙන command එක වෙන්නේ use කියන command එක. එතකොට use කියලා දීලා අපි දුන්න database එකේ නම ලබා දෙනවා. use school. එතකොට database එක ඇතුළට අපිට access කරන්න පුළුවන්. ඊට පස්සේ මේ database එක ඇතුලේ තමයි අපි වගු නිර්මාණය කරන්නේ. උදාහරණයක් විදිහට අපි මේ database එක හැදුවට පස්සේ මේක ඇතුලේ මම student කියලා වගුවක් නිර්මාණය කරනවා. ශිෂ්‍ය වගුව. එතකොට මෙතන තියෙනවා ශිෂ්‍ය වගුවට අයිති columns 4ක්. SNO, name, age, payment කියලා මෙතන පෙන්නලා තියෙන්නේ මේ database එක ඇතුලේ හදන student වගුවට අයිති වෙන තීරු 4 නැත්නම් columns 4. SNO කියලා හඳුන්වන්නේ ශිෂ්‍යයාගේ අංකය, name ශිෂ්‍යයාගේ නම, age ශිෂ්‍යයාගේ වයස සහ ශිෂ්‍යයා ගෙවීම් කරපු විස්තර payment යටතේ ඇතුළත් වෙනවා. මේ වගුව හදනකොට අපි දෙන command එක තමයි create table student කියන වගුව කියන command එක. එතකොට ප්‍රධානම command එකක් තමයි create කියන්නේ. අපි create command එක භාවිතා කරා database එක හදන්න සහ දැන් මේ වගුව නිර්මාණය කරන්න.
වගුව නිර්මාණය කරනකොට මේ වගුවේ තියෙන කොලම්ස් 4 ගත්තාම අපි මේ කොලම්ස් 4 වෙන වෙනම create table statement එක යටතේ ලියන්න ඕනේ. මෙතන ශිෂ්‍යයාගේ අංකය නම ඒ ටික ලියලා ඔයගලන්ට පේනවා ඇති මෙතන ඉස්සරහින් දත්ත වර්ගයක්. අපි කියනවා data type එකක්. නැත්නම් data දත්ත ප්‍රරූපයක් යොදලා තියෙනවා. අපි ඊළඟට බලන්නේ මොනවද මේ දත්ත වර්ග කියලා. මේ දත්ත වර්ග ටික හඳුනාගත්තට පස්සේ අපිට පුළුවන් database එකේ වගුව නිර්මාණය කරන එක බලන්න. දත්ත වර්ග තියෙනවා SQL වල විශාල ප්‍රමාණයක්. ඒකෙන් අපි උසස් පෙළ මට්ටමේදී භාවිතා කරනවා ප්‍රධාන දත්ත වර්ග 6ක්. data types 6ක්. පළවෙනි දත්ත වර්ගය තමයි චා කියලා කියන්නේ. චා දත්ත වර්ගය. චා දත්ත වර්ගයේදී වෙන්නේ අපිට එක අකුරක දත්තයක් ගබඩා කරනකොට උදාහරණයක් විදිහට pass fail pf හරි වැරදි true false tf yes no yn ඒ වගේ මොකක් හරි එකාගයක් ගබඩා කරගන්න අවස්ථාවකදී වගුවක අපි පාවිච්චි කරන දත්ත වර්ගය වෙන්නේ චා දත්ත වර්ගය. වාචා කියලා කියන්නේ ඊට වඩා වෙනස් අකුරු හෝ ඉලක්කම් අපිට ගබඩා කරන්න පුළුවන් අනුක්‍රමයක් විදිහට. අනුක්‍රමයක් කියලා කියන්නේ අකුරු හෝ ඉලක්කම් වලින් සමන්විත එක අකුරු පේලියක්. උදාහරණයක් විදිහට සමන් කියලා නමක් ගත්තොත් එහෙම සමන් කියන නමේ අකුරු ටික ගබඩා කරන්න ගන්න දත්ත වර්ගයේ චා. ටෙලිෆෝන් නම්බර් එකක් ඕනම එකක් එකට වඩා අකුරු හෝ ඉලක්කම් වැඩි ප්‍රමාණයක් භාවිතා වෙනවා නම් අපි ගන්න දත්ත වර්ගය වෙන්නේ වාචා දත්ත වර්ගය. දිනයක් ගබඩා කරනවා නම් data type එක date. integer කියලා කියන්නේ ධන හෝරින පූර්ණ සංඛ්‍යාව. ධන හෝරින පූර්ණ සංඛ්‍යාවක් අගයක් විදිහට ගබඩා වෙනවා නම් ඒ වගුවේ ඒ අදාළ ක්ෂේත්‍රය සඳහා අපි භාවිතා කරන දත්ත වර්ගය වෙන්නේ integer දත්ත වර්ගය. ඊට පස්සේ භාවිතා වෙන ඊළඟ දත්ත වර්ගය තමයි float දත්ත වර්ගය. float කියලා කියන්නේ දශම සංඛ්‍යා. එතකොට දශම සංඛ්‍යාවක් අපි ගබඩා කරනකොට ඉස්සරහින් ස්ථාන කීයක් තියෙනවද? උදාහරණයක් විදිහට ඉලක්කම් 3ක කින් සමන්විත දශම ස්ථාන දෙකක් තියෙන එකක් නම් 3,2 විදිහට අපිට දත්ත වර්ගය සඳහන් කරනවා. ඒකේ තේරුම ඉලක්කම් 3ක් ඊට පස්සේ දශම තිත සහ තවත් දශම ස්ථාන දෙකක ඉලක්කම් ලියන්න පුළුවන් විදිහට භාවිතා කරනවා නම් මෙහෙම තමයි ලබා දෙන්නේ. ඒ විදිහටම තමයි අපි ඩබල් කියන දත්ත වර්ගය පාවිච්චි කරන්නේ. ඊටා විශාල දශම සංඛ්‍යා නිරූපණයට. එතනදිත් අපි වරහන් තුල ලබා දෙන්න ඕනේ දශම ස්ථාන සංඛ්‍යාව සහ ඉලක්කමේ පවතින ස්ථානීය අගයන් ගණන. එතකොට මේ දත්ත වර්ග භාවිතා කරලා අපි create table statement එක ලියනකොට අපිට ලියන්න පුළුවන් මුලින්ම අපේ කොලම් එක ලියනවා ඊට පස්සේ දත්ත වර්ගය සඳහන් කරනවා. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති SNO කියන කොලම් එකේ තියෙන දත්ත වලට තියෙන්නේ උපරිම ඉලක්කම් 4යි. S503, S504, S505. එතකොට අපිට පේනවා එතෙන්දී භාවිතා වෙනවා අකුරු සහ ඉලක්කම් උපරිම 4ක්. ඒ නිසා අපි මෙතන වාචා 4යි කියලා ලබා දෙනවා. ඊට පස්සේ මෙතන පේනවා ඇති ඔයගොල්ලන්ට SNO ස්ටුඩන්ට් නම්බර් එක ප්‍රයිමරි කී එකක් විදිහට භාවිතා කරලා තියෙනවා. නැත්නම් අපි කියනවා ප්‍රාථමික යතුරක් කියලා. ප්‍රාථමික යතුරක් සඳහන් කරනකොට database එක නිර්මාණය කිරීමේදී අපි යොදනවා not null කියලා constraint එකක් නැත්නම් සංරෝධකයක් කියලා කියනවා. ඒකෙන් අපි තහවුරු කරනවා database එකේ SNO කියන column එක යටතේ හිස් අගයන් නැත්නම් empty values තියෙන්න බෑ කියන එක. එතකොට ඒ බව database එකට දැනුම් දෙන්න අපි මෙතන not null කියලා සාමාන්‍යයෙන් යොදනවා. එතකොට primary key එකක් භාවිතා වෙනවා නම් database එක ඒ primary key එක ඉදිරියෙන් not null කියලා යොදන්න ඕනේ. ඊළඟට name කියන column එක දුන්නා. එතන නමකට සඳහන් වෙන උපරිම අකුරු 15ක් වගේ සලකලා මම එතන වාචා දත්ත වර්ගයේ 15ක් විදිහටත්
වයස තියෙන ඉලක්කම් දෙකකින් සමන්විත පූර්ණ සංඛ්‍යාවක් නිසා ඒක ඉන්ටිජර් 2යි කියලා දීලා තියෙනවා. එතන int ලියුවාම ඇති ඉන්ටිජර් කියලා සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ පේමන්ට් කියන එක දශම සංඛ්‍යාවක් විදිහට සටහන් වෙන්නේ. ඒක ලබා දෙනවා දශම ස්ථාන දෙකක් සහ මුලින් ඉලක්කම් 4ක් විදිහට 4.2 කියන ආකාරයට. අවසාන පේළිය විදිහට අපි යොදන්නේ ප්‍රයිමරි කී එක. මේ වගුවේ තියෙන ප්‍රාථමික යතුර අපි ප්‍රාථමික යතුර ලබා දෙනවා SNO විදිහට. පේළිය අවසානයේට අපි යොදනවා සෙමිකෝලන් එකක්. මේ සෙමිකෝලන් එක භාවිතා කරන එකේ අරමුණ තමයි ඒ අදාළ විධානය අවසන් බව හංගවන්න. එතකොට අපි SQL editor එකේ මම මෙතන කොපි කරලා මේක paste කරා. නැත්නම් type කරන්නත් පුළුවන්. අවසානයේට අපි සෙමිකෝලන් එක යොදනවා. මේ වගුව දැන් database එක ඇතුලේ හැදිලා තියෙන්නේ. database එක ඇතුලේ මේ වගුව නිර්මාණය වුණාට පස්සේ අපිට පුළුවන් ඇත්තටම මේ වගුව හැදුනද කියන එක බලන්න DESE command එක භාවිතා කරලා. උදාහරණයක් විදිහට අපේ වගුවේ නම student. එහෙනම් DESE student කියලා දුන්නාම අපිට වගුව නිර්මාණය වුණ විස්තර බලා ගන්න පුළුවන්. එතකොට මම මෙතන type කරනවා DESE student කියලා. එතකොට වගුවේ තියෙන වගුව නිර්මාණය වුණු විස්තර ටික අපිට පෙන්නනවා. මෙතනදී අපි යොදපු ප්‍රයිමරි කී එක නැත්නම් ප්‍රාථමික යතුර පෙන්නනවා. ඊට පස්සේ අපි දුන්න කොලම්ස් 4 දීලා තියෙනවා සහ අදාළ විස්තර ටික දත්ත වර්ග ඒ විස්තර ටික පෙන්නනවා. මේ ආකාරයටම අපිට පුළුවන් DESE වෙනුවට DESE කියන එකේ තව දිගුව භාවිතා කරන්න describe කියන command එක එකම command එක describe student කියන එකෙන් අදහස් වෙන්නේ ඒකමයි. එතකොට අපිට අදාළ විස්තරය බලා ගන්න පුළුවන්. ඔය විදිහට අපිට නිර්මාණය කරපු වගුව සහ වගුවේ විස්තර බලා ගන්න DESE command එක යොදා ගන්න පුළුවන්. එතකොට අපි කතා කරපු commands වලින් DDL command යටතේ පළවෙනි command එක තමයි create command එක. create database සහ create table. ඔය commands දෙක භාවිතා කරලා අපි දැන් වගුව නිර්මාණය කරලා ඉවරයි. ඊළඟට අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි මේ නිර්මාණය කරලා ඉවර වෙච්ච වගුව. අපි හිතමු වගුව හැදුවට පස්සේ අපිට මේකේ කොලම් එකක් මකලා දාන්න ඕනේ වෙනවා. එහෙම නැත්නම් අපිට මේකට අලුතෙන් කොලම් එකක් ඇඩ් කරන්න ඕනේ වෙනවා. ශිෂ්‍යයාගේ දෙමව්පියන්ගේ විස්තර, contact numbers මේ වගුවට දාන්න ඕනේ වුණොත් අපි අලුතෙන් කොලම් එක ඇඩ් කරන්න ඕනේ. අපිට වයස කියන තීරුව අයින් කරන්න ඕන නම් ඒ වගුවෙන් වයස නැත්නම් age කියන කොලම් එක delete කරන්න ඕනේ. මේ සඳහා පොදුවේ භාවිතා වන command එක තමයි alter command එක. alter command එක alter කියන එකෙන් අදහස් කරන්නේ වෙනස්කමක් කරනවා කියන එක. එතකොට අපි වගුවට වෙනස්කමක් සිද්ධ කරලා වගුවේ තියෙන දෙයක් මකලා ඉවත් කරන්න හරි එහෙමත් නැත්නම් වගුවට දෙයක් ඇතුළත් කරන්න හරි තමයි මේ command එකෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි මේ command එක දෙනකොට අපි හිතමු command එක alter table student. student කියන වගුව වෙනස් කර අපි ලබා දෙන්න ඕනේ කොලම් මේ අලුතෙන් command එක විදිහට මේ වගුවේ තියෙන අපි හිතමු age කියන කොලම් එක මකන්න කියලා. එහෙනම් ඊට පස්සේ පේළිය ලියවෙන්න ඕනේ drop age කියලා. age කියන්නේ අපි නිර්මාණය කළ වගුවේ තියෙන age කියන කොලම් එක. පේළිය අවසාන බව පෙන්වන්න semicolon එක දැම්මට පස්සේ command එක නිවැරදි නම් ඒ අදාළ වගුවෙන් මේ වෙනස්කම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට ආපහු දැන් කලින් වගුවේ age කියන කොලම් එක තිබුණා. අපිට අවශ්‍ය නම් අපි command එක නිවැරදිද කියලා බලන්න DESE command එක නැවත භාවිතා කරන්න පුළුවන්. DESE student කියලා දුන්නාම දැන් අපේ වගුවේ age කියන කොලම් එක ඉවත් වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ database එකේ තියෙන student කියන වගුව වෙනස් වෙලා ඒකේ තිබ්බ කොලම් එකක් ඉවත් වෙලා.
ඔය විදිහට අපිට අවශ්‍ය නම් පුළුවන් අලුතෙන් කොලම් එකක් ඇඩ් කරන්නත්. උදාහරණයක් විදිහට මෙතන මම කතා කරන්නේ ටේබල් එකට contact කියලා අලුතෙන් කොලම් එකක් ඇඩ් කරන එක ගැන. අර විදිහටම අපිට කමාන්ඩ් එක රන් කරන්න පුළුවන් alter table student add column. ඉස්සලා ලිව්වේ drop age කොලම් එකේ නම දුන්නා drop කමාන්ඩ් එකත් එක්ක. දැන් ලබා දෙනවා alter table student add column. මෙතෙන්දි පුංචි දෙයක් වෙනස් වෙනවා. අපි කොලම් නේම් එක දුන්නට පස්සේ දැන් මෙතන විදිහට නම් කොලම් නේම් එක වෙන්නේ contact කියන එක. කොලම් නේම් එකත් සමග ඒ අදාළ කොලම් එකේ දත්ත වර්ගය ලබා දෙන්න ඕනේ. ඒකට හේතුව මෙතෙන්දි වගුවේ කොලම් එක නිර්මාණය වෙන්නේ අලුතෙන්. ඒ නිසා අනිවාර්යයෙන්ම දත්ත වර්ගය සටහන් කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා දත්ත වර්ගය ලබා දෙනවා. දැන් ඉස්සෙල්ලා වගේම DESC කමාන්ඩ් එක භාවිතා කරලා අපිට පුළුවන් මේ වගුවට අපි අලුතෙන් කරපු වෙනස්කම සිද්ධ වෙලා තියෙනවද කියලා බලන්න. මුලින් වගුවේ age තිබුණා. ඒක delete කරා. දැන් වගුවට අපි contact කියන කොලම් එක අලුතෙන් add කරලා තියෙනවා. ඒ වෙනස්කම දැන් වගුවේ සිද්ධ වෙලා තියෙනවා. ඔය විදිහටම තව භාවිතා කරන්න පුළුවන් කමාන්ඩ් එකක් තමයි මේ alter කමාන්ඩ් එක සමග වගුවක් අපි නිර්මාණය කරද්දී ලබා දුන්න primary key එක. නැත්නම් ප්‍රාථමික යතුර අපිට අවශ්‍ය නම් ඉවත් කරන්න පුළුවන්. එතෙන්දී අපි භාවිතා කරන කමාන්ඩ් එක තමයි ආපහු භාවිතා කරන්නේ alter කියන කමාන්ඩ් එක. alter table student primary key එක ඉවත් කරන නිසා drop primary key. අපි දන්නවා වගුවකට තියෙන්නේ එක ප්‍රාථමික යතුරයි. එක primary key එකයි. එහෙනම් primary key එක සටහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මෙතන. අපිට පුළුවන් drop primary key කියන command එකෙන් ඒ අදාළ වගුවේ තියෙන primary key එක ඉවත් කරලා දාන්න. එතකොට දැන් මෙතන පේනවා ඇති අපේ primary key එක SNO විදිහට අපි ලබා දුන්නේ. ඒක මෙතන PRI විදිහට key එක පෙන්නනවා. දැන් අපි ඒක ඉවත් කරන්න යන්නේ. command එක නිවැරදි නම් අදාළ වගුව වෙනස් වෙනවා. අපිට ආපහු DESC command එක ලබා දීලා අපිට පුළුවන් ඒ වෙනස්කම සිද්ධ වෙලාද තියෙන කියලා බලන්න. උදාහරණයක් විදිහට දැන් මෙතන SNO කියන කොලම් එක තවදුරටත් key එකක් නෙමෙයි. අපි ඒක තිබ්බ primary key එක ඉවත් කරා. දැන් අපි හිතමු අපි දැන් මෙතන පාවිච්චි කරේ කලින් SNO කියන කොලම් එක. දැන් මට ඕනේ ඒක අයින් කරලා ඒ වෙනුවට දැන් මම ඒක අයින් කරා. ඒ වෙනුවට අපි හිතමු ශිෂ්‍යයාගේ නම හරි නැත්නම් අපි හිතමු එයාගේ ඊමේල් එක, මොබයිල් එක නැත්නම් ශිෂ්‍යයාගේ ඇතුළත් වීමේ අංකය වගේ එකක් තිබිලා අපිට ඒක ප්‍රයිමරි කී කරන්න අවශ්‍ය නම් දැන් අපිට පුළුවන් ආපහු අලුතෙන් විධානය ලබා දෙන්න. එතකොට මෙතන මම නැවත ලබා දෙනවා විධානය alter table student add primary key. මම ආපහු ලබා දුන්නේ SNO කියලාමයි. අවශ්‍ය නම් වෙන කොලම් එකක් දෙන්නත් පුළුවන්. නැවතත් අපිට වෙනස්කම් බලන්න පුළුවන්. නැවතත් primary key එක බවට SNO එක පත් වෙලා තියෙනවා. ඒක එහෙම වෙන්න හේතුව තමයි අපි අර ඉවත් කරපු key එක වෙනුවට නැවතත් ඒ key එකම ලබා දීලා තියෙන්නේ. එතකොට මේ අපි කරන හැම වෙනස්කමක්ම ඒ මොහොතේම database එකට සිද්ධ වෙනවා. ඊට පස්සේ වගුව පවතින්නේ අපි අන්තිමට කරපු වෙනස්කම් ටිකත් එක්ක. ඊළඟට අපි කතා කරන්න යන්නේ අනිත් විශේෂ යතුර ගැන. ඒ තමයි foreign key එක. foreign key නැත්නම් ආගන්තුක යතුර. foreign key නැත්නම් ආගන්තුක යතුර කියලා කියන්නේ එක වගුවක තියෙන primary key එකක්. තවත් වගුවක යෙදිලා ඒ වගු දෙක අතර සම්බන්ධය ඇති කරනවා නම් අපි ඒකට කියනවා foreign key එකක් කියලා. ආගන්තුක යතුරක් කියලා. දැන් උදාහරණයක් විදිහට මෙතන තියෙනවා වගු දෙකක්. එකක් තමයි ස්ටුඩන්ට් වගුව. අනිත් වගුව වෙන්නේ ෆීස් වගුව.
ගෙවීම් වගුව සහ ශිෂ්‍ය වගුව. ශිෂ්‍ය වගුවේ ස්ටුඩන්ට් ටේබල් එකේ ශිෂ්‍යයාගේ අංකය තමයි ප්‍රයිමරි කී වෙන්නේ. ඒ ප්‍රයිමරි කී එක ඔයගලන්ට පේනවා ඇති ෆීස් වගුවේ යෙදිලා තියෙනවා. හැබැයි ඒ ෆීස් වගුවේ ප්‍රයිමරි කී එක වෙන්නේ RNO කියන කොලම් එක. නමුත් මේ ශිෂ්‍යයා කරපු ගෙවීම හොයාගන්න පුළුවන් වෙන්න ශිෂ්‍යයාගේ අංකය යෙදිලා තියෙනවා. ශිෂ්‍යයාගේ අංකය යෙදිලා තියෙනවා ෆීස් වගුවට. ඒ වෙලාවට අපි මෙතන ෆීස් වගුවේ තියෙන SNO කියන එක සලකන්නේ ෆොරින් කී එකක් විදිහට. ආගන්තුක යතුරක් විදිහට. එතකොට ඒ වගේ අවස්ථාවක් යෙදෙන වෙලාවකදී අපි අනිවාර්යයෙන්ම වගුව නිර්මාණය කරනකොට ඒ වගුවට අදාළ ආගන්තුක යතුරක් නිර්මාණය කරන්න ඕනේ. කලින් ඒ ප්‍රශ්නේ තිබුණ නැහැ. අපි ක්‍රියේට් කරපු මුලින්ම ක්‍රියේට් කරපු ස්ටුඩන්ට් වගුව ගත්තොත් එහෙම ඒ ස්ටුඩන්ට් වගුවේදී තිබුණේ ප්‍රයිමරි කී එකක් විතරයි. ශිෂ්‍ය අංකය පමණයි. ඒ නිසා අපි ප්‍රයිමරි කී කියලා විතරයි ලබා දුන්නේ. නමුත් මේ වෙලාවේදී අපිට පේනවා මේ වගු දෙක නිර්මාණය කරනකොට ෆීස් වගුව නිර්මාණයේදී අදාළ ප්‍රයිමරි කී එකත් ලබා දෙන්න ඕනේ. එතකොට අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. සාමාන්‍ය විදිහටම create table statement එක භාවිතා කරලා වගුව හදනවා. create table fees ඊට පස්සේ එතන තියෙන columns ටික එකෙන් එකට ලබා දෙනවා. RNO amount SNO අපේ ප්‍රයිමරි කී එක වෙන්නේ RNO ඒක කමාන්ඩ් එක ලබා දුන්නාට පස්සේ ෆොරින් කී එක මෙතන SNO කියන එක මේ වගුවේ ෆීස් වගුවේ තිබුණත් එයාව අපි සම්බන්ධ කරගෙන තියෙන ස්ටුඩන්ට් වගුවෙන් ඒ නිසා අන්නේ සම්බන්ධය මේ වගුව ඇතුලේ ලියන්න ඕනේ. ඒ ස්ටේට්මන්ට් එක අපි ලියන්නේ foreign key SNO references කියන්නේ එයා සම්බන්ධ කරගන්න රිෆර් කරන්න ස්ටුඩන්ට් වගුවේ තියෙන ශිෂ්‍ය අංකය. එතකොට ඒ පේලියත් ලබා දුන්නාට පස්සේ තමයි අපිට සම්පූර්ණ විධානය ධාවනය කරන්න පුළුවන් වෙන්නේ. මම දැන් ඒක කොපි කරලා අරගෙන ෆීස් වගුව ක්‍රියේට් කරා. ඒ ක්‍රියේට් කරනකොට ෆොරින් කී එකක් දැන් ඇඩ් වෙලා තියෙන්නේ. අපි DESC කමාන්ඩ් එක දීලා ෆීස් වගුවේ දැන් විස්තර බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති RNO කියන ප්‍රයිමරි කී එකට අමතරව SNO කියන එකත් කී එකක් බව සටහන් වෙලා තියෙනවා. එතන MUL කියලා සටහන් කරන්නේ සාමාන්‍යයෙන් ආගන්තුක යතුර. එහෙනම් මෙතනදී ෆොරින් කී එකත් ක්‍රියේට් වෙලා තියෙන්නේ. අපි මුලින් කරපු ප්‍රයිමරි කී එක දැම්මට පස්සේ ඒක ඉවත් කරන එකත් නැවතත් ප්‍රයිමරි කී එකක් ඇඩ් කරන්නත් අපි alter කමාන්ඩ් එක භාවිතා කරා වගේම අපිට පුළුවන් ෆොරින් කී එක ඉවත් කරන්න alter table කියලා දීලා ෆොරින් කී එක ඉවත් කරලා සහ අපිට පුළුවන් වගුව හැදුවට පස්සේ ආපහු අලුතෙන් ෆොරින් කී එක ලබා දෙන්න. මේ හැම කමාන්ඩ් එකක්ම ධාවනය වෙනවා. ඔයගලන්ට පුළුවන් SQL එඩිටර් එක මොකක් හරි භාවිතා කරලා අපිට පුළුවන් MySQL නැත්නම් මොකක් හරි ඔන්ලයින් එඩිටර් එකක් හරි SQL භාවිතා කරන්න පුළුවන් ඕනම එඩිටර් එක මේ කමාන්ඩ්ස් ධාවනය කරලා Tamanටත් ප්‍රැක්ටිකල් එක කරලා බලන්න පුළුවන්. එතකොට ඒ අදාළ විධානයන් ටික DDL යටතේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ඔක්කොම විධානයන් ටික මෙතන සටහන් වෙනවා. අන්තිම එක විදිහට මම භාවිතා කරන්න යන්නේ මේ වගුව ඉවත් කිරීමට භාවිතා කරන කමාන්ඩ් එක drop කියන කමාන්ඩ් එක. එතකොට අපේ කමාන්ඩ් තුනයි තිබුණේ create, alter සහ දැන් මේ අවසාන කමාන්ඩ් එක drop කමාන්ඩ් එක. දැන් මම වගු හදලා database එක හදලා මගේ වැඩ ටික ඉවර නිසා මට පුළුවන් database එක සහ වගුව මකලා ඉවත් කරන්න. ඒකට භාවිතා වෙන කමාන්ඩ් එක තමයි drop කමාන්ඩ් එක. එතකොට මම මුලින්ම drop කරනවා table එක drop table student ශිෂ්‍ය වගුව ඉවත් කරන්න. ඊළඟට මට drop කරන්න පුළුවන් drop table fees table එක. මට අවශ්‍ය ඕනම table එකක් drop කරන්න create කරන්න පුළුවන්. දැන් අවසාන වශයෙන් මම database එක delete කරනවා.
එතකොට command එක වෙන්නේ drop database. drop database school කියන database එක ඉවත් කරන්න. මේ විදිහට මට පුළුවන් database එක මකලා ඒ වැඩ ටික ඉවර කරලා දාන්න. එතකොට මෙතන මම කතා කරේ DDL commands ටික විතරයි. ඊළඟ පාඩම විදිහට DML commands නැත්නම් database එකක තියෙන දත්ත හැසිරවීමේ commands ටික කතා කරනවා.